ආයුබෝවන් හැමෝටම. ඉතින් ළමයි හැමෝම ඉල්ලපු විදිහට මම තීරණය කරා අද වීඩියෝ එකෙන් ප්‍රත්‍යාගණනය ආදායම් බදු සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සම්බන්ධව කතා බහ කරන්න. එතකොට මම මුලින්ම ප්‍රත්‍යාගණනය ගැන තමයි කතා කරන්නේ. මම ප්‍රත්‍යාගණනය දන්නේ නැහැ කියලා කියන්නේ LKS 16 දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයාට LKS 16 තියරි සම්බන්ධව දැනුමක් නැහැ කියන එක තමයි එතනින් හැගෙන්නේ. මොකද ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ ලොකු පාඩමක් නෙමෙයි. අර LKS 16 මෙච්චරක් නම් ඒකේ තියෙන මෙන්න මේ වගේ චූටි කැලලක් තමයි ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ. ඉතින් ඒ සම්බන්ධව දැනුමක් නැහැ කියන එක පිළිබඳව තමයි ඔය ඕගොල්ලෝ මට කියන්නේ. ඒ වගේම තමයි මම තීරණය කරා සමාගම් මොඩල් පේපර්ස් ටික ඕගොල්ලන්ට PDF මාර්ගෙන් හෝ ෆොටෝ එකක් හරි අරගෙන දාන්න. ඒතර ඕගොල්ලෝ මට ඒ ටික කරලා එවන්න. මම කිව්වා 15 17 කරන්න කියලා කිව්වා. ඊට පස්සේ MCQ මම කතා කරලා තියෙනවා 19 18 මට කතා කරන්න තියෙනවා. එතකොට මොඩල් පේපර්ස් මම ඔයගොල්ලන්ට එවනවා. සමාගම් වල මොඩල් පේපර්ස් අර මම කිව්වා වගේ ඔයගොල්ලෝ එක කරලා මට එවන්න. ඒ වගේම තමයි සමහරක් පාඩම් මම සමහරක් පේපර්ස් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ඔල්රෙඩි කරන්න කියලා. ඒවත් මට කරලා එවන්න. MCQ වල මම මොඩල් පේපර්ස් MCQ වලට ගොඩාක් ફોකස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මම මේ කතා කරන්නේ ප්‍රත්‍යාගණනය සම්බන්ධව. ප්‍රත්‍යාගණනයේදී දැන් ඔයාලා ප්‍රත්‍යාගණනය දන්නේ නැහැ කියලා කියන්නේ LKS 16 දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයාලට LKS 16 සම්බන්ධ දැනුමක් නැහැ කියන එක. ඒතර දැන් LKS 16 මෙච්චරක් නම් ඒකේ මෙච්චර කොටසක් තමයි ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ. ඉතින් ඔයා ඕක දන්නේ නැහැ කියන එක තමයි උතනින් ඒ කියන්නේ මට දැනෙන දේ ඒක. දැන් ප්‍රත්‍යාගණනය කියන පොඩි කෑල්ලක් ඒක ඔයාලට තියරි සම්බන්ධ දැනුමක් නැහැ කියන එක තමයි වෙන්නේ. ඉතින් ඒතර අද වීඩියෝ එකේදී මම ප්‍රත්‍යාගණනයේ ආදායම් බදු සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සම්බන්ධව සාකච්ඡා කරනවා. අපි ප්‍රත්‍යාගණනයට යමු. දැන් ප්‍රත්‍යාගණනය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා ව්‍යාපාරයට යන්ත්‍රයක් නැත්නම් දේපල පිරිත උපකරණයක් ගේනකොට LKS 16 කියනවා ඒ අදාළ දේපල පිරිත උපකරණය ප්‍රථම වතාවට වාර්තා කරද්දී මොකටද වාර්තා කරන්න කියන්නේ පිරිවැයට. පිරිවැයට තමයි ඒක අපි වාර්තා කරන්නේ. ඒ කියන්නේ ඒ අදාළ දේපල පිරිත උපකරණයේ පිරිවැය ගණනය කරලා ඒ හරිම පිරිවැය තක්කෙට අරගෙන ඒක තමයි පොත්වල අපි වාර්තා කරන්න ඕනේ. එතකොට මේ පිරිවැය මම LKS 16 දී සාකච්ඡා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඔල්රෙඩි බලන්න පුළුවන් මේ වෙනකොටත් ඔයගොල්ලෝ බලන්න නැත්නම් YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. LKS 16 සම්පූර්ණ පාඩම මම කරලා තියෙන්නේ. හරිද? එතකොට පිරිවැය තුළ අන්තර්ගත වෙන්න ඕන කොටස් අන්තර්ගත නොවෙන්න ඕන කොටස් පිරිවැය හැදෙන්නේ කොහොමද මෙන්න මේ ස්ට්‍රක්චර් එක මම ඔල්රෙඩි කතා බහ කරලා තියෙන්නේ. හරි ඔයාලට පන්ති කාමරය තුළ මේක නැවත කතා කරන්න ඕන නම් මට කියන්න මම කතා කරන්නම් ඒක YouTube එකේ කරා කියලා මම අතාරින්නේ නැහැ. හැබැයි මම හිතනවා අර ඔයාලට වඩාත් ලේසියි කියලා. හැබැයි ඔයාලට කරන්න ඕන නම් මම කියන තියරි ක්ලාස් එකේදී මම මේක සාකච්ඡා කරනවා රයිට්? ඕකේ. එතකොට අපි පිරිවැයට තමයි ප්‍රථම වතාවට මේක වාර්තා කරන්නේ. ඊට පස්සේ දෙවන වර වාර්තා කිරීමක් කියලා කියන්නේ පසුකාලීන මිනුම්කරණය. එතනදී ඒගොල්ලෝ කියනවා පිරිවැය හෝ ප්‍රත්‍යාගණන ආකෘති ප්‍රථම වතාවට පිරිවැයට වාර්තා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉස්සරහට යනකොට ඔබ පිරිවැය ආකෘතිය හෝ ප්‍රත්‍යාගණන ආකෘතියට ගෙනියන්න කියලා කියනවා. එන්නේ ඒ අවස්ථාවේදී තමයි ප්‍රත්‍යාගණනය කියන කෙනා අපිට හම්බ වෙන්නේ. පිරිවැය ආකෘතිය කියලා කියන්නේ මෙයාව මේ හඳුනාගත්ත පිරිවැයෙන් එයාගේ සමුච්චිත ෂය අඩු කරගෙන ඔහොම යන එකට තමයි පිරිවැය ආකෘතිය කියලා කියන්නේ. ඒක ලොකු දෙයක් නැහැ. අර පිරිවැය අපි හඳුනාගත්ත පිරිවැය 1000යි නම් ඒ 1000ට අපි ෂය බලලා ඒක අඩු කරගෙන යනවා හැම අවුරුද්දෙම. ඒක වෙනසක් නැහැ. ඔක තමයි පිරිවැය ආකෘතිය කියන්නේ. ප්‍රත්‍යාගණන ආකෘතිය කියන්නේ එතනදී අපි හඳුනාගන්නේ පිරිවැයට නෙමෙයි. ප්‍රථම වතාවට පිරිවැය හඳුනාගත්තට පස්සේ අපි යව ප්‍රත්‍යාගණනය කරනවා. මේ ප්‍රත්‍යාගණිතයෙන් සමෝචිත ෂය සහ හානි කරන අලාභ අඩු කරගෙන ඊට පස්සේ තමයි අපි යව පොත්වල පවත්වාගෙන යන්නේ. මෙතන මේ ප්‍රත්‍යාගණන ආකෘතිය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම කතාවක්. දැන් යන්ත්‍රයක් ගත්තට පස්සේ යන්ත්‍රයක් නෙමෙයි ඕනෑම දේපල පිරිත උපකරණයක් ව්‍යාපාරයට ගේනවනේ අපි ප්‍රථම වතාවට ගේනවා. ගෙනාවට පස්සේ එයාගේ මිලේ අඩු වැඩි වීම වෙන්න පුළුවන්. දැන් අපි හිතනවා අපි ව්‍යාපාරය වෙනුවෙන් ගත්ත ඉඩම. පර්චස් 10 ඉඩමක් ගත්තා. හරිනේ? මේ ඉඩම අපි ව්‍යාපාරය වෙනුවෙන් ගත්තේ අපි මේක තියාගෙන යනවා. ව්‍යාපාරයේ ප්‍රොපර්ටි ප්ලාන්ට් එකක් දේපල පිරිත උපකරණයක් විදිහට මේක අපි පවත්වාගෙන යනවා. හරිනේ? එතකොට අපි මෙයා මුලින්ම පොත්වලට
ගේන්නේ රුපියාගේ පිරිවැය වෙන රුපියල් 10000ට. එහෙම හිතන්න ඕනේ. 10000යි කියලා හිතන්න. දැන් නම් ගන්න හම්බෙන්නේ නැහැ 10000ට ලොවේ තියනවා. ඒක මම කියන්නේ 10000ට තමයි මෙයාම අපි පොත් වලට ගෙනාවේ. ඊට පස්සේ මෙයාගේ මිල අඩු වැඩි වීම. ඒ කියන්නේ මෙන්න මේ ඉඩමේ මිල වෙළඳපොළ මිල අඩු වැඩි වීම අපි කලපනවා අපේ පොත් වලට. ඒ කියන්නේ මොකක්ද? මෙයා අරගෙන අවුරුද්දකට පස්සේ අපි පොඩි රිවිව් එකක් කරනවා. සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනය කරන විදිහක් තියෙනවා. අපි කියනවා මෙහෙම. මං accountants කියනවා මම නම් බොසා. මං කියනවා මේ මට දැනගන්න ඕනේ මේ ඉඩමේ දැන් වෙළඳපොළ වටිනාකම කීයද? කියන අද දවසේ දැන් මෙයාව අපි ගත්තේ 2000 හිතන්නකො මෙහෙම. මෙයාව ගත්තේ 2019 3.31 තමයි ගත්තේ. මං කියනවා 2023.31ට මෙන්න මෙදා මම කියනවා දැන් මෙයා අරගෙන අවුරුද්දක් නේ. මං කියන accountants මේ එන්න. අපි දැන් මෙයාව අරගෙන කොච්චර කාලයක්ද? හරියටම අවුරුද්දයි. හරි මිස් හරියටම අවුරුද්දයි. එහෙමද? ඔව්. හරි. මේ අපි ගත්තේ කීයටද මෙයාව? 10ට තමයි ගත්තේ. මේ මට අද මෙයාගේ වෙළඳපොළ වටිනාකම දැනගන්න පුළුවන්ද? මාකට් වැලියු එක. මෙයාව අද කොච්චර මෙයාගේ වටිනාකම මට දැනගන්න ඕනේ. වෙළඳපොළ වටිනාකම කියන්නේ මොකද්ද? දැන් ඔයාගේ ඉඩම ඔයාද විකුණන්න යනවා නම් බලන්න මේ පැත්තේ පර්ච් එකක් දෙන්න යන්නේ කීයටද? දැන් අවුරුද්දකට කලින් පර්ච් එකක් ගියේ රුපියල් 10000ට නම් අපි දුක් 1000ට කියලා. දැන් පර්ච් එක කියන්නේ 1000ට නෙමෙයි 2000ටවත් යනවා. එතකොට පොඩි සමීක්ෂණයක් කරලා බලන්න ඔයා ඉන්න පැත්තේ නැත්තම් මේ ඉඩම තියෙන පැත්තේ පර්ච් එකක් යන්නේ කීයටද? ඔය හොයාගන්න පර්ච් එකක් යන්නේ 2000ට. හරි ඕම කියලා ගත්තාට පස්සේ දැන් ඔයාගේ එක පර්ච් එකක් යන්නේ 2000ට පර්චස් 10ක් තියෙනවා නම් කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ account උනොත් මේ ව්‍යාපාර accountant සමීක්ෂණයක් කරලා කියන සර් නැත්තම් මිස් මේ ඉඩම ඒ පැත්තේ දැන් යන්නේ 20000ට තමයි. සර් විකුණුවොත් මේක මේ 20000ට වගේ විකුණන ගමන් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. 20000ටද? හොඳයි. එතකොට දැන් ඔයා දැන් සමීක්ෂණයක් කරලා බැලුවා අද මේ ඉඩමේ වටිනාකම 20000යි. හැබැයි 2019 මේකේ වටිනාකම 10000යි. දැන් ඔයා අද ව්‍යාපාරයේ මේක දෙමා හිතනකො අද ඔයා මේක විකුණන්න යනවා කියලා. ඔයා මේක ගත්තේ 10000ට. හැබැයි ඔයාලට බයක් සැකක් බියක් තොරව බය නැතුව මේක විකුණන්න පුළුවන් 20000ට. ඒ මාකට් එකේ වැලියු එක වෙළඳපොළ වටිනාකම 20000යි. ඔයා මේක විකුණුවොත් ඔයාගේ 10000 ඉඩම ඔයා අද විකුණුවොත් ඔයාලට 10000ක ලාභයක් හම්බ වෙනවා. 10000ක ලාභයක් හම්බ වෙනවා. අපි විකුණන්නේ නැහැ. හැබැයි ඔය වෙළඳපොළ වටිනාකමේ මිල ඉහළ යාම අපි කලපනවා. ඒ කියන්නේ දැන් අද මෙයාව 10000කට වැඩි වෙලා ඉහළ ගිහිල්ලා. ඉතින් අද වටිනාකම පොත්තම සටහන් කරනවා. අද ඇත්තටම මේ ඉඩම 10000කට ගත්තට අද වටිනාකම 20000යිනේ හත්තිලව්වේ. ඉතින් අපි පොත්වල පෙන්නන්නේ මෙන්න මේ 20000ක්. අපිට 10000ක තවදුරටත් පෙන්වන්න ඕනේ. අපිට පුළුවන් සත්‍ය වටිනාකම පෙන්වන්න. ඇත්තටම මෙයාගේ වටිනාකම 10000ක් නෙමෙයි 20000ක්. ඉතින් අපිට ප්‍රත්‍යාවරණ ලාභයක් එන්නේ. එතකොට මේ මිල වැඩිවීම අපි වාර්තා කරනවා 10000ක් කියලා. එතකොට ඔයාගේ ව්‍යාපාරයේ තියෙන දීපල පිළියෙත උපකරණයේ ධාරණාගය දැන් වෙනදපොළ මේ සමා වෙන යම් මොනවද ඉඩම් ෂෙයා කරන්නේ නැති නිසා එයාගේ ධාරණාගය වෙන්නේ එයාගේ පිරිවැයම තමයි. හරිද? එතකොට ධාරණාගයට වඩා වෙනදපොළ වටිනාකම වැඩි සෑම අවස්ථාවකදීම අපිට එන ප්‍රත්‍යාගමන ලාභයක්. ඒ ප්‍රත්‍යාගමන ලාභය වත්කමට හර කරන්න ඕනේ. එතකොටනේ හත්තිලා මේ වත්කම වැඩි වෙලා පෙන්නන්නේ. දැන් ඔයා හිතන්න ඔයාගේ ඉඩම් කියලා ගිණුමක් තියෙනවා. ඉඩම් කියලා ගිණුමක් තියෙනවා. ඒ ඉඩම් කියන ගිණුමේ පිරිවැය තියෙනවා 10000ට අද දවසට. 23.31ට. හැබැයි ඇත්තටම මෙයා කීයද? 20000යිනේ. මෙයා 20000යි. එතකොට අපි මෙයා 20000ට ගේන්න මොකද්ද කරන්න ඕනේ? ඉඩම් ගිණුමට තව 10000ක් හර කරා නම් මෙයා ඊගේ පාගේ යනවා හරියටම 20000කින්. මේවා 20000කින් ඊගේ පාගේ යනවා. එතකොට අපි පොත්වල පෙන්නන්නේ කීයද? 20000ට. එතකොට අපි මේකට මොකද්ද කියන්නේ? ප්‍රත්‍යාගමන ලාභ. ඔය ප්‍රත්‍යාගමන ලාභය ඉඩම් හර වෙලා බැර වෙනවා මොකටද? දැන් මේක හර වෙලා කොයිටද බැර වෙන්නේ බෑනේ. බැර වෙන්නේ අපේ ප්‍රත්‍යාගමන සංචිත ගිණුමට 10000ක් බැර වෙනවා ඉඩම් කියලා. හරිනේ. එතකොට මේ ප්‍රත්‍යාගමන සංචිත ගිණුමේ අවසාන ශේෂය අපි පෙන්නනවා අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට එනකොට මම කියන්නම් මෙතන ප්‍රත්‍යාගමන සංචිත තියෙනවා. ඒ සංචිතයට
දානවා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ කියලා 10000ක් දානවා. එයාගේ අවසාන ශිෂ්‍ය හැදෙන හැටි පෙන්නනවා අපි. right? එතකොට මේකම අපි නැවත වෙනත් ස්ථීර්ණ ආදායම් වල නෝට් එකක් යටතේ පෙන්නනවානේ. මම ඒක වෙඩි කතා කරන්න යන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඒක කතා කරන්න ගියොත් ටිකක් පැටලෙනවා. හරිනේ? එතකොට ප්‍රත්‍යාගණන ලාභයක් කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. ප්‍රත්‍යාගණන ලාභයක් කියලා කියන්නේ මොකද? නැත්නම් ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ මොකද? මේ ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ වෙළඳපොළ දේපල පිරිත උපකරණ වලට අදාළ වෙළඳපොළ මිල ඉහළ යාම සහ පහළයක් පොත්වල ගැලපීමක් අපි සිදු කරනවා. ඒක තමයි ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ. දැන් ඔය ඉඩම්නේ අපි යන්ත්‍රයක් කියලා ප්‍රත්‍යාගණනය කරනවා නම් හරි. දැන් මෙන්න මෙහෙමයි. යන්ත්‍රයක් කියන ප්‍රත්‍යාගණනය කරනවා නම් ඔය කතාව වෙන්නේ මෙන්න මෙහෙම. ටිකක් අසනීපයි ඒක නිසා ටිකක් වෙනද වගේ ජවයෙන් ඒ ජවයෙන්ම කරන්න අමාරුයි ටිකක් අසනීප වෙලා ඉන්නේ right හරි ඔන්න මොකක් හරි යන්ත්‍රයක් තියෙනවා ඔන්න මේ යන්ත්‍රයක් තියෙනවා කියලා හිතන්නකො ඔය යන්ත්‍රය ප්‍රථම වතාවට පොත් වලට ගේන්නේ රුපියල් 10000ට හරි එයාගේ පිරිවැය 10000යි අපි මේ සෑම යන්ත්‍රයක්ම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය තමයි සරල මාර්ග ක්‍රමයට 10 බැගින් ෂෙයා කරන එක තමයි ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය. සියලුම යන්ත්‍ර 10 බැගින් ෂෙයා කරනවා. සියලුම යන්ත්‍ර 10 බැගින් ෂෙයා කරනවා. එතකොට අපි මෙයාව ගන්න 2019 4.1. right? 2020 3.31ට මෙයාගේ වටිනාකම අපි හොයාගන්න ඕනේ. 19.4ට මෙයාගේ වටිනාකම 10000ක් වුණාට 23.31ට මෙයාගේ වටිනාකම 10000ක් නෙමෙයි කීයද 10000න් අඩු කරනවා 1000ක් කීයද 9000යි right ඊට පස්සේ මම නැවතත් මගේ කවුන්ටන්ට කතා කරනවා කවුන්ටර් මෙහෙ ඉන්න ඔව් කියන්නේ අපි යන්ත්‍රයක් ගත්ත නේද ඔව් ගත්තා. කවුද ගත්තේ? 19.4.1. හරි හොඳයි. යන්ත්‍රය කීයද අපි ගත්තේ? එකත් ඉතින් ගත්තේ 10000ට තමයි. එහෙනම් හොඳයි. දැන් කීයද යන්ත්‍රයේ මේ පොතේ ගාන පොතට අනුව ගාන කීයද? අපි කියනවා මේකට මොකද්ද? බුක් වැලියු. බුක් වැලියු කියලා කියන්නේ මොකක්ද? දාරණගේ පොත්තගේ. පොත්තගේ නම් ඇවිල්ලා 9000යි. ෂේ කියන්නේ 1000යි. ඔව්. මට දැනගන්න ඕනේ මේක වෙළඳපොලේ කීයද කියලා. මේ යන්ත්‍රය මම අද මේක මට පොඩි අදහසක් තියෙනවා මේක විකුණන්න හැබැයි විකුණන්න නැහැ මම. විකුණන්න දැම්මොත් මට දැනගන්න පුළුවන් මේක කොච්චරකට විකුණන්න පුළුවන්ද මේ වගේ යන්ත්‍රයක් වෙළඳපොලේ යන්නේ මොන ප්‍රයිස් එකකටද කියලා. එයා ගිහලා පොඩි සමීක්ෂණයක් කරලා බලලා කියනවා සර් හරි මිස් හරි. දැන් නම් මේකේ වෙළඳපොළ වටිනාකම 8000යි. දැන් ඔයා ෆෝන් එකක් ගන්නවා. ෆෝන් එකක් ගන්නේ 10000ට. හරියටම අවුරුද්ද ගියාම ෆෝන් එක විකුණන්න ඕනේ. විකුණන්න ගියාම ඔයා බලන්න කීයටද විකුණන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මල්ලි ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් එක නම් දැන් 8000ට තමයි යන්නේ. ඕක මුලින් ඉතින් 10000ටනේ අවුරුද්දක් පාවිච්චි කරානේ. ඔව් අයනම් ඉතින් 8000ට තමයි විකුණන්න වෙන්නේ. ඒ වගේ තමයි යන්ත්‍රයත්. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ශ්‍රේ ගලපන්නේ දුරකථනයට අදාළව. හැබැයි සමාගම් වලට ආවම ව්‍යාපාරිකට ආවම ඒගොල්ලෝ ශ්‍රේ ගලපනවා. හරිනේ? ඒගොල්ලෝ කියනවා 8000යි කියලා ගන්න. දැන් 9000ක් වටින ඔයාගේ යන්ත්‍රය 8000ට තමයි විකුණන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ යන්ත්‍රයේ ධාරණගේ 9000යි. හැබැයි ඔයාලට විකුණන්න වෙන්නේ 8000ට. ඒක ඔයාලට ලාභද පාඩුද? ඒක පාඩුයි. ඔයාලට 1000ක පාඩුවක් හම්බ වෙනවා. එතකොට ඔයාගේ යන්ත්‍ර ගිණුම ගත්තොත් පිරිවැය ඉන්නවා 10යි ෂෙයා වෙනවා එකක් කීයද 9000යි ඉගෙපාගේ යන්නේ මෙයාවත් 8000කට අඩු කරන්න වෙනවා 8000කට අඩු කරන්න ඕනේ ඇයි වෙළඳපොළට දාන්න 8000 එහෙනම් මොකද කරන්නේ මේ පැත්තට 1000 බැර කරනවා යන්ත්‍ර 1000ක් බැර හර වෙන්නේ කොහෙද ප්‍රත්‍යාකරණ සංචිතය ඕක තමයි ප්‍රත්‍යාගණන ලාභ කියන්නේ මම හිතනවා ඔයාට ඔය ප්‍රත්‍යාගණන ලාභ පිළිබඳ පොඩි දැනුමක් ඉන්න ඇති කියලා. හරි. දැන් මෙන්න මෙහෙමයි. ඔය ප්‍රත්‍යාගණන ලාභ හොයන්න යනකොට ඔයා කරුණු කාරණා කීපයක් දැනගෙන ඉන්න ඕන. මොකද්ද කරුණු කාරණා කීපයක් දැනගෙන ඉන්න ඕන. මොකද්ද
දැනගෙන සිටිය යුතු කරුණු කාරණා කීපය. ඒ ප්‍රත්‍යාගණනය කරන්න යන දේපල පිරිත උපකරණයේ මිලදීගත් දිනය. එයා මිලදීගත් දිනය ඔයා දැනගෙන ඉන්න ඕනේ. මෙදාට පිරිවැය දැනගෙන ඉන්න ඕනේ. එයාව විකුණු නැමේ සමාවෙන ප්‍රත්‍යාගණනය කරන දිනය දැනගෙන ඉන්න ඕනේ. මිලදීගත් දිනේ සිට ප්‍රත්‍යාගණනය කරන දිනේ දක්වා සමුච්චිත ෂය දැනගෙන ඉන්න ඕනේ. සහ වෙළඳපොළ වටිනාකම දැනගෙන ඉන්න ඕනේ. වෙළඳපොළ වටිනාකම දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද ඔය මුලින්ම දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා කීපේ? මිලදීගත් දිනේ දැනගෙන ඉන්න ඕනේ. මෙදාට පිරිවැය දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක ඔල්රෙඩි පැත්තකට කරන්න. ඊට පස්සේ ප්‍රත්‍යාගණනය කරන දිනේ දැනගෙන ඉන්න ඕනේ. මිලදීගත් දිනේ සිට ප්‍රත්‍යාගණනය දිනය දක්වා සමෝචිත ෂය. මිලදීගත් දිනය සිට ප්‍රත්‍යාගණනය කරන දිනය දක්වා සමුචිත ෂය දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒ ප්‍රත්‍යාගණනය කරන දිනට වෙළඳපොළ වටිනාකම දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා පහ දන්නවා නම් ඔයාට ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය හොයන එක මහා ලොකු පජ්ජක් නෙමෙයි. ඒතර ඔයා ලාභය හෝ අලාභය, ලාභය හෝ වේවා, ලාභය හෝ වේවා, අලාභය හෝ වේවා මුලින්ම හොයාගෙන ඉන්න බෑ ඉලක්කම කීයද කියන. අපි ළමයිට ඔය ඉලක්කම ඔය ප්‍රශ්නෙන් තියෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? පිරිවැයෙන් අඩු කරනවා ප්‍රත්‍යාගණනය කරන දිනය දක්වා සමුචිත ෂය. හරිනේ? ඊට පස්සේ ඔයාට එනවා ධාරණ අගය. මේ ධාරණ අගයෙන් වෙළඳපොළ වටිනාකම අඩු කරනවා. වෙළඳපොළ වටිනාකම අඩු කරනවා. ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන වෙනස, ඩිෆරන්ස් එක හොයනවා. මේ දෙන්න අතර තියෙන ඩිෆරන්ස් එක හොයනවා. මොකක් හරි අපි තුමු ගානක් ආව කියලා. ඔයා දැනගන්න ඕනේ මේක ලාභයක්ද අලාභයක්ද කියලා. ඒක දැනගන්න සරල ක්‍රමය මම කියන්නද. ධාරණ අගය ගන්නවා. මේ පැත්තට ගන්නවා වෙළඳපොළ අගය. දැන් ගන්නවා මෙහෙම ධාරණ අගය 10000යි වෙළඳපොළ අගය 20000යි. වැඩි පැත්තට දානවා කොක්ක. මේ පැත්ත වැඩි. වෙළඳපොළ අගය වැඩි නම් ඒක ප්‍රත්‍යාගණන ලාභය. එහෙනම් ඔයාගේ උත්තරේ ඔයා නම් කරනවා ප්‍රත්‍යාගණන ලාභයක් විදියට. හරිනේ? ඊට පස්සේ වැඩි පැත්ත අපි හිතමු මේ පැත්ත කියලා. ධාරණ අගය 20000යි වෙළඳපොළ අගය 10000යි. වැඩි පැත්තට කොක්ක දානවා. ධාරණ අගය විශාලයි වෙළඳපොළ අගයට වඩා. වෙළඳපොළ අගය අඩුයි නෙමෙයි. ඔයාට විකුණන්නේ ඔයාගේ 20000 වත්කම විකුණන්න වෙන්නේ 10000ට. එහෙනම් මොකද වෙන්නේ? ඒක ප්‍රත්‍යාගණන අලාභයක් විදිහට නම් කරනවා. වෙළඳපොළ අගය වැඩි නම් වෙළඳපොළ අගය පැත්තට නම් කට ඇරිලා තියෙන්නේ අලාභය. වෙළඳපොළ පැත්තට කට වැහිලා නම් තියෙන්නේ අලාභය. හරිද? ඕක මම මේ කියපු මෙතඩ් එක හොඳයි මොකටද? MCQ එකට. මම මේ කිව්වේ MCQ එකට. MCQ එකේ ආවොත් ප්‍රත්‍යාගණන ලාභ අලාභ හොයන්න. ඔයා මුලින්ම මොකද කරගන්න? ටග්ගල පොලයක් කරගත්ත මිලදීගත් දිනේ පිළිවැය ප්‍රත්‍යාගණන දිනේ සමුචිත ෂය. මෙදා ඉඳන් මෙදාට සමුචිත ෂය වෙළඳපොළ වටිනාකම ගත්තා. ඊට පස්සේ පිළිවැයෙන් සමුචිත ෂය අඩු කරලා ධාරණ අගය හොයාගෙන එයයි වෙළඳපොළ අගයයි අතර තියෙන ඩිෆරන්ස් එක හොයාගත්තා. ඒ ඩිෆරන්ස් එක ලාභ අලාභයද කියලා හොයන්න කොහොමද? එක පැත්තකට ගන්නවා ධාරණ අගය, එක පැත්තකට ගන්නවා වෙළඳපොළ අගය. වැඩි පැත්තට කට දානවා. කට අරපු එක දානවා. කට අරපු පැත්ත වෙළඳපොළ පැත්ත නම් ඒක ලාභයක්. කට වැහිලා තියෙන වෙළඳපොළ පැත්ත නම් ඒක අලාභයක්. හරිනේ? හරි. ඔය ඇවිල්ලා MCQ එකට. හැබැයි සමාගම් වලට එද්දී ඕක ටිකක් කරන්න අමාරු කාර්යයක්. උත්තරේ ගන්න පුළුවන් ලාභය හෝ අලාභය හොයන්න පුළුවන් කොහොම නමුත් මේ ක්‍රමේ. හැබැයි සමාගම් වලටදී පොඩි ඩිග්‍රී පිරිස් ටිකක් දාන්න වෙනවා අපිට අර ආකෘතියට දේපල පිළියෙත උපකරණ සටහනට දාන්න වෙනවා. මම ගන්න ඉඩම් යන්ත්‍ර right ඊගේ ඉන්නවා එකතු කළා ඉන්නවා අඩු කළා ඉන්නවා ප්‍රත්‍යාගණන ඉන්නවා ගැලපීම් වෙන මම ඔය නිකන් දාන්න යන්න හොඳේ
ඊගේ ඉන්නවා වාර්ෂික ෂෙයා ඉන්නවා අඩු කරපියෝ තියෙනවා ප්‍රත්‍යාගරණ තියෙනවා ආරම්භයේ ඉඩම් තියෙනවා 10000ක් දැන් මම මේ කියන්නේ ඉඩම් ප්‍රත්‍යාගරණයක් ඉඩම් ප්‍රත්‍යාගරණයක් හැම අවස්ථාවෙදීම ලේසි වාට ප්‍රශ්නයක් නෑ මොකද මෙයාගේ මිලදී ගත් දිනය විකුණන දවස් වලට අවශ්‍ය වෙනවා ආට අවශ්‍යනේ මොකද්ද එදා ඒ කියන්නේ ප්‍රත්‍යාගමනය කරන දවසට පිරිවැය හෝ සාධාරණාගේ සහ කියන්නේ පිරිවැය සහ ප්‍රත්‍යාගන්තගේ පමණ මොකද මෙයාගේ ෂේ නෑනේ ෂේ හොයන්න දෙයක් නෑනේ එතකොට දැන් මොකද්ද අපේ මෙතඩ් එක දානනාගේ මේ පැත්තට දානවා මේ පැත්තට වෙළඳපොළ වටිනාකම් දානවා වෙළඳපොළ වටිනාකම් මම ගන්නවා 20000ක් කියලා මෙයාගේ පිරිවැය 10000යි වැඩි පැත්තට කට දානවා වෙළඳපොළ වටිනාකම වැඩි එහෙනම් මොකද්ද මේ ප්‍රත්‍යාගමන ලාභය ප්‍රත්‍යාගමන ලාභයක දිටසටහන මොකද්ද වත්කම හර බැර කරන්නේ මොකටද ඕගොල්ලන්ගේ මේ සිලබස් එකට අනුව මම බැර කරන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට මොකටද යන්නේ වත්කම හර කීයද දෙන්න අතර ඩිෆරන්ස් එක 10000යි බැර කරනවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට බැර දැන් මොකද කරන්න ඕනේ? ටක් ගාලා වත්කමට හර කරනවා 10000ක්. වත්කමට හර 10000යි. ප්‍රත්‍යාගරණ තීරුව යටතේ 10000යි. බැර කරනවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට. දැන් වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඔයාගේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ මුකුත් නැහැ. ඔයාගේ ආදායම් ප්‍රකාශයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ කාලච්ඡේද ලාභයට පස්සේ වාට එනවා පොයින්ට් එක වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. අන්න එතන ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ කියලා 10000. හරිනේ. හරි. මොකද්ද මුලින්ම කරන්නේ? පිරිවැය හඳුනා ගන්නවා, වෙළඳපොළගේ හඳුනා ගන්නවා, ඩිෆරන්ස් එක හොයා ගන්නවා 10000යි කියලා. එයා ලාභෙද අලාභෙද කියලා හොයන්න කට දානවා එක පැත්තකට වැඩි පැත්තකට දානවා වෙළඳපොළගේ පැත්තට ඇදලා තියෙන්නේ. එහෙනම් එයා ලාභය ලාභේ වාර්තා කරන්නේ කොහොමද? වත්කම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර වත්කම හර වෙන නිසා වත්කම වලට එකතු වෙනවා. වෙනත් විස්තීර්ණ ආදායම් වලට බැර වෙන නිසා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඔය අරකේ ලියන්න ඕනේ 10000ක් එක සටහනක් විතරයි. හරිනේ? ඊට පස්සේ ඔයා වෙනත් විස්තීර්ණ ආදායම් හර කරනවා 10000ක්. මෙතනට ඔයා හර කරන්න යන්න එපා. හොඳේ. ඕක බැර කරනවා කොහෙටද? ප්‍රත්‍යාගණන සංචිතයට. ප්‍රත්‍යාගරණ සංචිතය ටක් ගාලා ඔයාගේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගරණ සංචිත කියලා තීරුවක් තියෙනවා මම ඒක ගහන්නම් මේ පැත්තෙන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගරණ සංචිත කියලා තියෙනවා එතන දානවා ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභ කියලා 10000 හරිනේ හරි දැන් මෙන්න මේක ප්‍රශ්නයක් තියෙනවා. අපි හඳුනා ගන්නවා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය 10000යි ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා වත්කම හර කරනවා 10000. හැබැයි මෙහෙම ඉෂුව එකක් තියෙනවා. ගාන කියනවා මේ ඉඩම් දෙවන වතාවට තමයි මේ ප්‍රත්‍යාගණනය කරන්නේ. ඊට කලින් එයා ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා කියලා. ගිය සැරේ ඒගොල්ලෝ ප්‍රත්‍යාගණනය කරලා එතකොට ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගරණ අලාභයක් ඒ ප්‍රත්‍යාගරණ අලාභය ඒගොල්ලෝ ගිහලා දාලා තියනවා කියනවා වෙනත් වියදම් තුලට හරිනේ එතකොට ප්‍රත්‍යාගරණ අලාභයකදී දිත සටහන වෙන්නේ මේ දිත සටහන නෙමෙයි ප්‍රත්‍යාගරණ අලාභයකදී වත්කම හර වෙනත් වියදම් තමයි සමා වෙන්න වත්කම බැර වෙනත් වියදම් හර මේක ප්‍රත්‍යාගරණ අලාභයක් වුණා නම් වත්කම බැර වෙනවා. ඒ කියන්නේ මෙතනින් වත්කම අපි මොකක් විතින් බ්‍රැකට් තමයි දාන්නේ. වරහන් ඇතුලේ දාලා වෙනත් වියදම් තමයි හර කරන්නේ. මම ප්‍රත්‍යාගරණ ලාභ අලාභ ගැන කතා කරේ නෑ තාම. හරිනේ? හරි. දැන් හිතන්න මෙන්න මේක. ඒ අලාභ පොඩ අමතක කරලා දාන්න. ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභයක් නම් ආවේ. ඒ කියන්නේ ගිය සැරේ ඇවිල්ලා තියෙන අලාභයක්. මෙවර ප්‍රත්‍යාගරණ ලාභයක් ආවේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. කතා දෙකක් නැහැ. ප්‍රත්‍යාගරණ ලාභයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉඩම් වලට හර වෙනවා. හැබැයි වැඩේ කියන්නේ ගිය අවුරුද්ද ප්‍රත්‍යාගරණ අලාභයක් කියලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ප්‍රත්‍යාගරණ අලාභය රුපියල් 2000ක් කියලා. ප්‍රත්‍යාගරණ අලාභය 2000ක් කියලා කියනවා. මෙන්න මේ වගේ අවස්ථාවක
ගිය අවුරුද්ද ප්‍රත්‍යාගණනය කරලා ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා මෙවර ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණනයක් ලාභයක් ඇවිල්ලා තියෙන අවස්ථාවකදී මෙන්න මේ ප්‍රත්‍යාගණන ලාභය මෙතනට හර කරලා අපිට ප්‍රත්‍යාගණන සංචිතයට ගෙඩි පිටින් 10000 බැර කරන්න බෑ. තේරුණාද මන්ද කියපු එක? මෙයා දෙවන වතාවට ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගිය අවුරුද්ද ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගණනයෙන් 1000යි. එවැනි අවස්ථාවක වත්කමට හර කරන 10000 කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට බැර කරන්න බෑ ප්‍රත්‍යාගණන සංචිතයට. ඇයි? ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ 2000 කොටස අපි වෙනත් ආදායම් තුල දක්වනවා. ඔයාගේ ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් තුල දක්වනවා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය කීයද? 2000යි. හරිනේ. එතකොට දිත්ත සටහන වෙන්නේ මොකද්ද? ඉඩම් හර 10යි වෙනත් ආදායම් බැර 2000යි ඉතුරු 8000 තමයි ප්‍රත්‍යාගණන සංචිතයට දාන්නේ. හරිනේ. ඒ කියන්නේ මෙවර ප්‍රත්‍යාගණන ලාභයක් ආවත් ගියවර ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගණන අලාභයක් නම් මෙවර ආපු ලාභෙන් පෙරදී ආපු අලාභය set off කරලා ඉන්න ඕනේ. සම්පූර්ණයෙන්ම set off කරන්න පුළුවන් උඩරිම set off කරන්න ඕනේ. ඊතන්නකො ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභය 10000යි කියලා. එහෙනම් අපිට ප්‍රත්‍යාගණන සංචිතයට 10000ක් ගෙනියන්න බැහැ. මුලින්ම අපි කරන්න ඕනේ අර අපි ගිය අවුරුද්දේ වෙනත් වියදම් තුල දාපු ප්‍රත්‍යාගණන අලාභය සම්පූර්ණයෙන්ම set off කරලා ඉන්න ඕනේ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභෙන්. එහෙනම් මේකට හර කරලා කෙලින්ම වෙනත් ආදායම් බැර කරනවා 10000ක්. මොකද ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභය 10000ක් නිසා. හිතන්නකෝ මෙන්න මෙහෙම. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභය 20000යි. 20000යි. ඒත් මොකද දිත්ත සටහන වෙන්නේ? ඉඩම් හර බැර වෙනවා වෙනත් ආදායම් 10000ක්. මොකද අපිට උඩරින්ම set off කරන්න පුළුවන් 10000 සීමාව පමණයි. මොකද මේ අවුරුද්දේ ඉතින් ප්‍රත්‍යාගණන ලාභය කියලා 10000යිනේ. ඉතින් උඩරින්ම set off කරන්න පුළුවන් 10000යි. 20000ක් අපිට set off කරන්න බෑ. ඊළඟ අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ අපි නැවත ප්‍රත්‍යාගණනය කරලා ආය ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් අර ඉතුරු balance part එක අපිට set off කරන්න පුළුවන්. හැබැයි උඩරිම සීමාව කොච්චරද? අපිට ලැබුණ ප්‍රත්‍යාගණන ලාභ සීමාව පමණයි. හරිනේ. මේකට වඩා අඩු ගාණක් නම් ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභය ඒක set off කරලා ඉතුරු ප්‍රමාණය balance part එක ප්‍රත්‍යාගණන සංචිතයට ගිහින් බැර කරන්න පුළුවන්. right? okay. දැන් අපි ඉඩම් සම්බන්ධව කතා කරලා ඉතින් ඉඩම් වල ප්‍රත්‍යාගණන ලාභයක් හෝ අලාභයක් ආවොත් ඔයාලට බය නැතුව කරන්න පුළුවන්. මේක තමයි method එක. හරිනේ. එතකොට ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභයක් තියෙද්දි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් ඔයා ඒ ගැන දුක් වෙන්න ඕනේ නැහැ. සැක හිතන්න ඕනෙත් නැහැ. ලාභයක් නම් කෙලින් ප්‍රත්‍යාගණන සංචිතයට ගිහින් දාන්න. හරිනේ. එතකොට ඕක තමයි ඉඩම් ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන දේ. දැන් ඉඩම් ප්‍රත්‍යාගණන අලාභයක් ආවොත් මොකද කරන්නේ? දැන් ඔය ලාභනේ හරි. ඉඩම් ප්‍රත්‍යාගණන අලාභයක් ආවොත් මෙන්න මෙහෙම ආවොත් හිතන්නකෝ. දැන් ඉඩමේ ධාරණකය 10000යි. වෙළඳපළ වටිනාකම 5000යි. ඩිෆරන්ස් එක කීයද මේ දෙන්නගේ අතර? 5000යි. දැන් මේක ලාභයක්ද අලාභයක්ද කියලා හොයන්නේ කොහොමද? වැඩි පැත්තට කට අරිනවා. වෙළඳපළගේ පැත්තේ කට වැහිලා නම් මං කිව්වා එයා අලාභයක් කියලා. වෙළඳපළ පැත්තේ කට වැහිලා නම් එයා අලාභයක්. හරි. මෙවැනි අවස්ථාවක ඉඩම් හර සමා වෙන්න ඉඩම් බැර. ඇයි? ඉඩමේ අගය 5000කට ගේන්න ඕනේ. දැන් ඉඩමේ අගය 10000යි. එමේ මෙයා 5000ට ගේන්න නම් මොකක්ද කරන්න ඕනේ? මෙතන 5000ක් කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? ෂේ නෑ. 5000ක් කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? 5000ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ඉඩම් බැර වෙනවා 5000ක් හර වෙනවා ප්‍රත්‍යාගණන සංචිතේ ඉඩම් ප්‍රත්‍යාගණන අලාභ කියලා
බැර ප්‍රත්‍යාගරණ සංචිතය හර අරක අනිත් පැත්ත. ඒ කියන්නේ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභේ දිත සටහනේ අනිත් පැත්ත. එතන මේකත් ඔය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්වන්න ඕනේ. ඕක ඉච්චරම හිතන්න යන්න එපා. මොකද මේ වෙලාවේ මම කතා කරන්න කැමති ප්‍රත්‍යාගරණයේ සම්බන්ධ පමණයි. ඔය සටහන් ගැන කතා කරන්න ගියොත් එහෙම වැඩේ ටිකක් වකුරු වෙනවා. හරිනේ? හරි. ඕක තමයි අලාභයක් සම්බන්ධ. හැබැයි දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයා ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභයක් ප්‍රශ්නයක් නෑ. මෙයාම ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගරණය කරලා ඔල්රෙඩි. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගරණය කරලා මේ ඇවිල්ලා දෙවන වර ප්‍රත්‍යාගරණය. ප්‍රථම වර ප්‍රත්‍යාගරණයෙන් ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභය ඇවිල්ලා 2500. ගිය අවුරුද්දේ ලාභයක්. මේ අවුරුද්දේ අලාභයක්. මේ අලාභ කොහෙන්ද දාන්නේ? සමා වෙන්න මෙතන ප්‍රත්‍යාගරණ සංචිතය නෙමෙයි බැර වෙන්නේ. සමාන හර වෙන්නේ. ඕක හර වෙන්න ඕනේ වෙනත් වියදම්. ආයි පොඩ්ඩක් මනස පොඩ්ඩක් එක තැනකට ගේන්න. ඉඩම් ප්‍රත්‍යාගරණය කරනවා. ඒ ඉඩම් ප්‍රත්‍යාගරණයෙන් ප්‍රත්‍යාගරණ අලාභයක් ආවා. ඒ අලාභය වත්කම් ගිණුමට බැර කරනවා. ඕක හර කරන්නේ කොහෙටද? වෙනත් වියදම් වලට. වෙනත් වියදම් වලට හර කරනවා. නැත්තම් වෙනත් ආදායම් වලට හර කරනවා. කොහෙට කරත් මට නම් ලේසිම ක්‍රමේ වෙනත් වියදම් හර කරන එක. අතන නිකන් හර කරගෙන නටන්න ඕනේ නැහැ. අතන හර කරලා දාන්න. right. දැන් ඔය ඇවිල්ලා ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් නම් හරිනේ. දෙවන වර ප්‍රත්‍යාගණනයකදී මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරා අපිට ආව ප්‍රත්‍යාගණන අලාභයක්. හරි. හැබැයි පෙර වසරේ ප්‍රත්‍යාගණනය කරලා අපිට ඇවිල්ලා තියෙනවා ප්‍රත්‍යාගණන ලාභයක් 2500ක. මෙවැනි අවස්ථාවකදී අපිට අර පෙර පරිදි වත්කම් බැර කරලා වෙනත් වියදම් හර කරන්න බෑ ගෙඩි පිටින් 5000ක්. වත්කම ඔල්රෙඩි 5000ක් තමයි හර වෙන්නේ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම ඉෂුව එකක් නෑ. හැබැයි ඔයාට වෙනත් වියදම් 5000ක් ලෙස හර කරන්න බෑ. ඇයි? ඔල්රෙඩි ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගරණ ලාභයක් තියෙනවා. ඒ ලාභෙන් සෙට් ඔෆ් කරලා තමයි යන්න වෙන්නේ. ලාභය කීයද? 2500යි. එයා ඉන්නවා ප්‍රත්‍යාගරණ සංචිතය තුල. එයා ඉන්නවා ප්‍රත්‍යාගරණ සංචිතය තුල. ඊගේ ප්‍රත්‍යාගරණ සංචිතය තුල 2500ක් ඉන්නවා. මේ අවුරුද්දේ අලාභෙන් 2500ක් සෙට් ඔෆ් කරන්න පුළුවන් ඔය ප්‍රත්‍යාගරණ සංචිතයේ ඉන්න 2500. සෙට් ඔෆ් කරලා ඉතිරි 2500 තමයි අපි ගිහින් දාන්න ඕන වෙනත් වියදම් වලට. එතකොට එවැනි අවස්ථාවලදී සටහන වෙන්නේ ප්‍රත්‍යාගරණ සංචිතය හර 2500යි 2500යි වෙනත් වියදම් හර 2500යි ඉඩම් බැර 5000යි. ඉඩම් බැර 5000. ඔය හිතන්න ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගරණ ලාභය 5000යි. ගිය අවුරුද්දේ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභය 5000යි. එවැනි අවස්ථාවකදී අපිට පුළුවන් බය නැතුව සැක නැතුව කෙලින්ම මේ ප්‍රත්‍යාගරණ අලාභ 5000 මෙතනට බැර කරලා ඉඩමට බැර කෙලින්ම ප්‍රත්‍යාගරණ සංචිතය හර කරන්න පුළුවන්. ඒක කිසිම ඉෂුව එකක් නෑ. හරිනේ? මෙතන 7500ක් වුණා. ඒත් 5000ම තමයි. එතන ඔයා ප්‍රත්‍යාගරණයේදී සැලකිය යුතු තවත් කරුණක් තියෙනවා. ඔයා ගාන අධ්‍යයනය කරනකොට බලන්න ඕනේ මේක ප්‍රථම වර ප්‍රත්‍යාගරණයක්ද
එච්චර වොරි වෙන්න යන්න එපා. ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් නම් ඔයා ප්‍රත්‍යාගණන ලාභය වත්කම් හර බැර කරනවා ප්‍රත්‍යාගණන සංචිතය. right? අලාභයක් නම් ඔක රිවර්ස් එක. මොකද්ද? ප්‍රත්‍යාගණන සංචිතය නෙමෙයි වෙනත් වියදම් හර. හෝ වෙනත් ආදායම් හර. මම ඔයාලට නිර්දේශ කරනවා වෙනත් වියදම් වලට හර කරන්න කියලා. මොකද ඒක ලේසි. ආදායම් වලට දාලා නිකන් නටන්න ඕනේ නැහැ නේ. දනඩින පටලවාගෙන. ඒ නිසා වෙනත් වියදම් වලට හර කරන්න. ඒක ආදායම් වලට දැම්මත් ඔයාලට හම්බෙන ලකුණ හම්බෙනවා ඉතින්. හොඳම දේ වෙනත් වියදම් වලට දාන එක. එතන වෙනත් වියදම් හර අදාළ වත්කම් ගිණුම බැර. අදාළ වත්කම් ගිණුම බැර. ඒ ඇවිල්ලා මොකද්ද? ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක්. දෙවන වර ප්‍රත්‍යාගණනයක් නම් ඔයා ඊළඟට සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ දෙවන වර ප්‍රත්‍යාගණනයෙන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද යන්න කියන එක නෝට් කරගන්න ඕනේ. හරිනේ? අපේ මේක කියවගෙන යනකොට බලනකොට ප්‍රථම වර ප්‍රත්‍යාගණනද එන කිසි ප්‍රශ්නයක් නැහැ බබා වගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි දෙවන වර ප්‍රත්‍යාගණනයක් නම් ඔයා බලන්න ඕනේ ප්‍රත්‍යාගණන ලාභයක්ද ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගණන අලාභයක්ද ඇවිල්ලා තියෙන්නේ. දෙවන වර ප්‍රත්‍යාගණනයේ ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභය. ඔයා බලන්න ඕනේ ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් දිහා. ඒ කියන්නේ දෙවන වර ප්‍රත්‍යාගණනයක් නම් ඔයා බලන්න ඕනේ ඔයාගේ ආන්සර් එකෙන් එන්නේ ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද. ප්‍රත්‍යාගණන ලාභයක් නම් ඔයා පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා ඔයා යනවා ප්‍රථම වර ප්‍රත්‍යාගණනේ දිහාවට මෙන්න මෙහෙම විදගෙන යනවා. ඊළඟ ඔයා හොඳට නිරීක්ෂණය කරලා ඔයාගේ උසුවැස යොමු කරලා ඔයා බලනවා ප්‍රථම වර ප්‍රත්‍යාගණනෙන් ඇවිල්ලා තියෙන ලාභයක්ද අලාභයක්ද? ප්‍රත්‍යාගණන ලාභයක්ද ප්‍රත්‍යාගණන අලාභයක්ද? මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දෙවන වර ප්‍රත්‍යාගණනේ ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රථම වර ප්‍රත්‍යාගණනුත් ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලට වොරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දෙවන වර ප්‍රත්‍යාගය කියන්නේ මේ සැරේ ප්‍රත්‍යාගණනය කළා ඔයාලට ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා. හැබැයි ගිය අවුරුදු ප්‍රත්‍යාගණන ලාභයක් අලාභයක් තිබුණා. ඒ කියන්නේ මුලින්ම ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනයෙන් ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගණන අලාභය. මේ වගේ අවස්ථාවකදී ඔයා be careful. හොඳට පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට බැහැ ඔයාගේ ප්‍රත්‍යාගණන ලාභය ගෙඩි පිටින් ගිහලා ප්‍රත්‍යාගණන සංචිතයට දාන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ ගිය අවුරුද්දේ අපිට ඇතිවුණු ප්‍රත්‍යාගණන අලාභය මෙවර ප්‍රත්‍යාගණන ලාභයෙන් set off කරනවා. මුලින් මේ අලාභය set off කරලා ඉතිරි වුණොත් යම් කිසි ගාණක් ඔයා ඒකත් පියවල අලාභෙත් පියවල එතනිනුත් මොකක් හරි ගාණක් ඉතුරු වුණොත් විතරක් ඒ ගාණ ඔයා ගිල ප්‍රත්‍යාගණන සංචිතයට දාන්න. එතකොට පෙර ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් තියෙද්දි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් දෙතසටහන මොකක්ද? වත්කම හර. වත්කම හර. බැර වෙනවා මොකද්ද? වෙනත් ආදායම්. වෙනත් ආදායම් බැර. ඉතිරි කොටසක් තිබුණොත් ඒක බැර වෙනවා ප්‍රත්‍යාගණන සංචිතයට. හරිද? ඊට පස්සේ දැන් අපි ඒක ගැන කතා කරා. දෙවන වර ඒ කියන්නේ මේ සැරේ ප්‍රත්‍යාගණනය කරලා ඔයාට හම්බෙලා තියෙන්නේ ප්‍රත්‍යාගණන අලාභය. ප්‍රත්‍යාගණන අලාභය. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කළා ප්‍රත්‍යාගණන අලාභය. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ අලාභය සාමාන්‍ය
විදිහට වාර්තා කරන්න පුළුවන්. ඇයි? මේ සැරෙත් අලාභය, ගිය සැරෙත් අලාභය. මොකද්ද දිත සටහන? වත්කම බැර හර වෙනවා වෙනත් වේදම්. හැබැයි මෙන්න මෙහෙමනම් මේ සැරේ ප්‍රත්‍යාංගන අලාභයක් ආවේ ඕක. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගිය අවුරුද්දේ ප්‍රත්‍යාංගනනේ ප්‍රථම වර ප්‍රත්‍යාංගනනේ අපිට තියෙන ප්‍රත්‍යාංගන ලාභය. මෙවැනි අවස්ථාවකදී වා මොකද කරන්න ඕනේ? ඔයා ප්‍රත්‍යාංගන ලාභේ පොඩ්ඩක් පැත්තකින් තියනවා බලන්න ලාභ කොච්චරද කියලා. ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ ලාභයට අලාභේ සෙට් ඔෆ් කරන්න ඕනේ. ලාභයට අලාභේ සෙට් ඔෆ් කරන්න ඕනේ. ඔයාගේ ලාභ 2000යි. අලාභ 1500යි. ඔයාලට බය නැතුව 1500ම සෙට් ඔෆ් කරලා දාන්න පුළුවන්. ඉතිරි කොටසක් තිබුණොත් විතරක් ඔයාට ඒ කොටස ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් විදිහට දාන්න පුළුවන්. හරිනේ? ඔයා හිතන්න මෙහෙම. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාග්‍රහණ ලාභය 1000යි. මේ අවුරුද්දේ ප්‍රත්‍යාග්‍රහණ අලාභය 1000යි. මොකද ජර්නල් එන්ට්‍රි? වත්කම බැර අලාභයක් නිසා වත්කම බැර හර වෙන්නේ ප්‍රත්‍යාග්‍රහණ සංචිතය. ඇයි? වෙන කොහෙටවත් ආයන්නේ. ඇයි? මේකත් 1000යි මේකත් 1000යි. දෙන්න සමාන නම් සෙට් ඔෆ් වෙලා යනවා. හැබැයි මෙහෙම හිතන්න. ප්‍රත්‍යාංගන අලාභය 1500යි. මෙතන ලාභය තියෙන්නේ අපිට 1000යි. ලාභය තියෙන්නේ 1000යි. මෙවැනි අවස්ථාවක දිත සටහන මොකක්ද? වත්කම බැර 1500. එකේ කතා දෙකක් නෑ. ඒක බැර 1500. හර වෙන්නේ කොහෙටද? ඔයගේ ප්‍රත්‍යාංගන සංචිතය හර වෙනවා 1000ක්. ඉතිරි 500ක් තියෙනවා. ඒ 500 ඔයා වෙනත් වියදම් තුරට ගිහිල්ලා. ඔක තමයි ප්‍රථම වර සහ දෙවන වර ප්‍රත්‍යාග්‍රහණය අපිට කතා කරලා තියෙන උපරිමය. දැන් මගේ ළමයි කාලා තිබුණා ප්‍රත්‍යාග්‍රහණය කරනකොට ෂේ ඉවත් කරන කතාවක්. දැන් මම ඉඩම් වලට ෂේ ඉවත් කරන කතාව දාලා වෙන්නේ. හැබැයි යන්ත්‍රය ඉඩම් හැර අනිකුත් ඕනෑම එකක් ප්‍රත්‍යාග්‍රහණය කරද්දී අපිට ෂේ ඉවත් කිරීමක් සිදු කරන්න වෙනවා. මොකක්ද ෂේ ඉවත් කරනවා කියලා කියන්නේ? එයාගේ පිරිවැය 10000යි. එයාගේ වාර්ෂික ෂේ හිතන්න මෙතන 2000ක් තියෙනවා. සමාවෙන්න ආරම්භක ෂේ 2000යි. මෙයාව මේ අවුරුද්දේ අන්තිම තමයි ෂේ කරන්නේ. මේ අවුරුද්දේ අන්තිම ෂේ කරන්නේ. එතකොට අපි මෙයාට මේ අවුරුද්දේ වාර්ෂික ෂේයක් ගලපලා සම්පූර්ණ ෂේ පොත් වලින් ඉවත් කරන්න ඕනේ. හරිනේ? වාර්ෂික ෂේ 1000යි කියලා හිතන්න. ඉඩම් හැර අනිකුත් ඕනෑම වත්කමක් ප්‍රත්‍යාග්‍රහණය කරද්දී ප්‍රත්‍යාග්‍රහණ කරන දිනට අපි හඳුනා ගන්නා සමූචිත ෂය මුළුමනින්ම පොත්වලින් ඉවත් කරලා දාන්න ඕනේ. මුළුමනින්ම පොත්වලින් ඉවත් කරලා දාන්න ඕනේ. ඇයි? අපි දැන් මෙයාව ගේනවා නව වටිනාකමකට. මෙයාගේ වටිනාකම නැවත ස්ථාපිත කරනවා. එතකොට ඒ අලුත් වටිනාකම තමයි ෂය වෙන්න ඕනේ. ඒක හරියට මෙන්න මේ වගේ. වත්කමක් ඉවත් කරලා අලුත් වත්කමක් ගෙනාවට පස්සේ මේ වත්කමේ පිරිවැය නෙමෙයි අපි ෂේ කරන්නේ අලුත් වත්කමේ පිරිවැය. ආන් ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේකේ තියෙන ෂේ ඔක්කොම ඉවත් කරලා අර අපි ප්‍රත්‍යාග්‍රහණ ලාභාලාභයේ ගලපලා මෙතනට ශේෂයක් ගන්නවනේ. වෙළඳපොළ වටිනාකම් මෙතනට ගේනවනේ නේ. වෙළඳපොළ වටිනාකම මෙතන පෙන්නන්නේ. දැන් හිතන්නකො මෙහෙම ඔයගොල්ලන්ගේ යන්ත්‍රයේ වෙළඳපොළ වටිනාකම් 15000යි කියලා හිතන්නකො. මේ යන්ත්‍රයේ වෙළඳපොළ වටිනාකම් 15000යි. මේ 15000 තමයි මෙතන පෙන්නන්නේ. මෙතනට මේ 15000 ජස්ට් වෙන්න තමයි මෙතන ගලපන්න ඕනේ අපි. හරිනේ? එතකොට මේ 15000 තමයි ඉදිරියට ෂේ වෙන්නේ. ඊළඟ අවුරුද්දේ ෂේ වෙන්නේ මේ 15000. දන්නව නෙමෙයි. එතකොට මේ 15000 ගේන්න නම් පොත් වලට හරියට අපි මොකද මුලින්ම කරන්න ඕනේ? ෂේ ඉවත් කරලා එයාගේ ධාරණ අගය හඳුනා ගන්න ඕනේ. ඇයි අපි කම්පෙයාර් කරන්නේ ධාරණ අගය වෙළඳපොළ වටිනාකම. අපි මුලින්ම බලන්නේ ප්‍රත්‍යාග්‍රහණය කරන්න කලින් මෙයාගේ ධාරණ අගය කොච්චරයිද? ඊට පස්සේ තමයි අපි බලන්නේ වෙළඳපොළ වටිනාකම. ඊට පස්සේ තමයි එදෙනේ ඩිෆරන්ස් එක ගන්න ඒක ප්‍රත්‍යාග්‍රහණ ලාභයක් හෝ අලාභයක් කියලා නම් කරන්නේ. එතකොට අපේ ධාරණ අගය බලනවා. මේ එතකොට ධාරණ අගය කියලා කියන්නේ එයාගේ අර අපි ෂේ වීමක් කියලා කියන්නේ මොකද්ද? වෙළඳපොළගේ මිරිහෙල යම පහළ යම. එතකොට මේ ෂේ හරියටම ගලපලා එයාගේ පිරිවැයට හරියටම මේ ෂේ ගලපලා ඒ ෂේ ඉවත් කරාට පස්සේ අපිට එනවා මේ යන්ත්‍රයේ අපේ ඇත්තටම වටිනාකම. කියන්නේ මේ පිරිවැය 10000ක් වුණාට ඇත්තටම වටිනාකම 10000ක්
තමයි එයාගේ ශ්‍රේ ඉවත් කරාට පස්සේ ආගේ තමයි ඇත්තම ආගේ. ඒතර එයාගේ තමයි ඒ එහෙම වටිනාකමක් තියෙන වත්කමක් තමයි අපි වෙළඳපොලේ විකුණන්න යන්නේ. වෙළඳපොලේ විකුණන්න යන්නේ. එතකොට වෙළඳපොලේදී ආගේ ඊට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ අඩු වැඩි වීම තමයි ප්‍රත්‍යාගන ලාභ හෝ අලාභ කියලා අපි ගලපන්නේ. right? හරි. එතකොට හිතන්න මෙයාගේ වෙළඳපොළ වටිනාකම 15000යි කියලා. මෙවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕනේ පිරිවැය හඳුනා ගන්න ඕනේ. එදාට මිලදීගත් දිනේ බලන්න ඕනේ. එදාට පිරිවැය හඳුනා ගන්න ඕනේ. එයා ප්‍රත්‍යාග්‍රහණය කරන දිනේ දැනගන්න ඕනේ. එදාට සමුචිත ෂේ දැනගෙන ඒ සමුචිත ෂේ පොත් වලින් ඉවත් කරන්න ඕනේ. පොත් වලින් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා මෙතනට ගේන්න ඕනේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? මෙයාගේ ධාරණය. මෙයාගේ ධාරණයෙන් මේකට අනුව නම් කීයද? 7000යි. අපේ යන්ත්‍රයේ ඇත්තටම වටිනාකම 7000යි. හැබැයි වෙළඳපොළ වටිනාකම කීයද? 15000යි. අපි මේ 7000ක් වටිනා යන්ත්‍රය අද වෙළඳපොළට ගිහිල්ලා විකුණුවොත් 15000ට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කොච්චර ලාභයක් වෙනවද? 8000ක ලාභයක් වෙනවා. ඒක මොකද? ප්‍රත්‍යාගරණ ලාභය. දැන් ඔයා බලන්න 10000ට 8000ක් එකතු කරාම 18000යි. එකකින් 3000ක් අඩු කරාම 15000යි. 15000 කියන්නේ මොකද අපි? වෙළඳපොළ වටිනාකම. වෙළඳපොළ එතකොට ඇත්තටම වෙළඳපොළ වටිනාකම තමයි පොත්වල වාර්තා වෙන්නේ. තේරුණාද මන්ද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ප්‍රත්‍යාගරණ ලාභෙටත් අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද? ප්‍රථම වර ප්‍රත්‍යාගරණයක් නම් මෙතන හර අතන බැල. අතන කියන්නේ ප්‍රත්‍යාගරණ සංචිතේ බැල. දෙවන වර ප්‍රත්‍යාගරණයක් නම් බලන්න ඕනේ ප්‍රථම වතාවේ ප්‍රත්‍යාගරණයන්ට ලාභයෙන් දලාභයෙන් තියෙන කියලා අර පිළිවෙලට යන්න ඕනේ. එච්චරයි. ඒක තමයි ප්‍රත්‍යාගරණය සම්බන්ධව කතා කරන්න තියෙන උපරිමය. හරි? හරි. එතකොට මම ස්ටෙප්ස් ටිකක් කියන්නම්. පළවෙනි ස්ටෙප් එක තමයි මිලදීගත් දිනේ හඳුනා ගන්න. ඊට පස්සේ මෙදාට පිළිවෙල හඳුනා ගන්න. ප්‍රත්‍යාගරණය කරන දිනේ හඳුනා ගන්න. මිලදීගත් දිනේ සිට ප්‍රත්‍යාගරණිත දිනේ දක්වා සමුචිත ෂේ හඳුනා ගන්න. 5 එම ෂේ පොත් වලින් ඉවත් කරන්න. පොත් වලින් ඉවත් කරනකොට දිග සටහන මොකද්ද? සමුචිත ෂේ හර මේ සමුචිත ෂේ හර වක්කම බෙර. පොත් වලින් ඉවත් කරන්න. 6 වෙළඳපොළ වටිනාකම හඳුනා ගන්න. කීයද මේක වෙළඳපොළ වටිනාකම? 50000යි. 7 ප්‍රත්‍යාගරණ ලාභයක්ද අලාභයක්ද යන හඳුනා ගන්න. දෙවන වරද ප්‍රථම වරද කියලා හඳුනා ගන්න. ඒ ලාභයක්ද අලාභයක්ද කියලා හඳුනාගෙන දිත්ත සටහන් තබන්න. එතකොට ඔයාට මොකද්ද තියෙන්න ඕනේ? මෙලදීගත් දවසේ තියෙන්න ඕනේ. එදාට පිළිවෙල තියෙන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ප්‍රත්‍යාගරණ කරන දිනේ මෙදා ඉඳන් මෙදාට මිලදීගත් දිනේ ඉඳන් ප්‍රත්‍යාගරණ දිනේ දක්වා සම්මුචිත ෂේ හඳුනාගෙන ඒක පොත් වලින් ඉවත් කරනවා. මෙතන හර මෙතන පෙර. ඊට පස්සේ වෙළඳපොළ වටිනාකම හඳුනා ගන්නවා 15000යි කියලා. ඊට පස්සේ අපේ තියරියට අනුව බලනවා වෙළඳපොළ වටිනාකම මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා ධාරණ වටිනාකම. අපි මේ පැත්තට දානවා අපේ ධාතු වටිනාකම. 10000න් 3000ක් අඩු කරාම 7000යි. ලොකු පැත්තට කටාරිනවා. මේ පැත්ත ලොකුයි. එතකොට දෙවන වර ප්‍රත්‍යාගරණ ලාභයක්ද? එතකොට අපි බලන්නේ පළවෙනි වතාවේ ප්‍රත්‍යාගරණ ලාභයක්ද? ආයෙනම් ප්‍රශ්න නැහැ. අලාභයක්ද? ආයෙනම් ස්විච් ඔෆ් කරගෙන යන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි ප්‍රත්‍යාගරණ ලාභ යන්නේ. දැන් අපි යමු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය කියලා කියන්නේ ව්‍යාපාරයේ කියන්නේ සමාගමක හිමිකමේ සංරචක. හිමිකම් සංරචක. මම එහෙම කිව්වොත් නිවැරදි. වල වෙනස් වීම පෙන්වන්න කරන ප්‍රකාශයක් තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කියලා කියන්නේ. ඔය සමාගමක ප්‍රාර්ථනය හැදෙන්නේ කොහොමද
ප්‍රාග්ධනය, වාකෝ ප්‍රාග්ධනය, වර්ණීය කොටස් ප්‍රාග්ධනය. මේක ගොඩක් දුරට ඔයාලගේ එක්සෑම් එකේ ටෙස්ට් කරන්න නැහැ. ඊට පස්සේ ප්‍රත්‍යාගණන සංචිතය, පොදු සංචිතය සහ රඳවාගත් ඉපැයුම්. මෙන්න මේ පස් දෙනාගේ මේ පස් කට්ටුවගේ එකතුව තමයි ව්‍යාපාරයක හිමිකම කියලා කියන්නේ. ඒතර ව්‍යාපාරය කියන්නේ සමාගමක හිමිකම. සමාගමක හිමිකම කියලා කියන්නේ සාකෝ ප්‍රාග්ධනය, වාකෝ ප්‍රාග්ධනය, ප්‍රත්‍යාගණන සංචිතය, පොදු සංචිතය, රඳවාගත් ඉපැයුම්. මේ පස් කට්ටුවකගේ එකතුව තමයි අපි කියන්නේ සමාගමක හිමිකම කියලා. මේ හිමිකම වෙනස් වීම කියලා කියන්නේ යම් කාලච්ඡේදයක් තුලදී වාර්තා කරන කාලච්ඡේදයක් තුලදී මෙයාලට එක ඒවා එකතු වෙන්න පුළුවන්, එක ඒවා අඩු වෙන්න පුළුවන්. එතකොට මේ එක් සංරචකයට සිදුවෙන අඩු වැඩි වීම, සිදුවන වෙනස් වීම පෙන්වන ප්‍රකාශය තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඒකේ ආකෘතිය ගත්තහම සමාගමක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය LKS 1ට මෙන්න මේ පොතේ අපේ සර් කියනවා ටී ධර්මරාජා මහත්මයා. ඒතර ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට ගියා නම් මෙන්න මේ නම හොයාගන්න පුළුවන් ටී ධර්මරාජ කියන නම. එයා ඉන්නවා ඔයාලගේ විෂය නිර්දේශයේ. ඒතර එයා ලියපු පොත තමයි මේ. හරිනේ. ඒතර අපේ ප්‍රොෆෙසර් ටී ධර්මරාජ මහත්මයා කියනවා මෙන්න තියෙනවා ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය සම්බන්ධව එයා දීලා තියෙන නෝට් එක. එයා කියන්නේ මොකක්ද මෙන්න මේ හිමිකමේ වෙනස් වීම, මේ ස්කන්ධයේ වෙනස් වීම පෙන්වු කරන ප්‍රකාශය තමයි ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශය කියලා. එතකොට මේක හදන්න යම්කිසි වර්ෂයක් සඳහා. එතකොට අපි දාන්න ඕනේ මොකක්ද? 2020 3:31 දින. වකරේ නම දාලා සමාගම 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. එතන මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය පිළිබඳව මම දීර්ඝ සාකච්ඡාවක් සිදු කරා මීට කලින්. මම අද පොඩ්ඩයි කරන්නේ ඒ නිසා ලොකුවට කරන්නේ නැහැ. ඒ වීඩියෝ එක මම ඔල්රෙඩි කරලා තියෙන නිසා මේක සම්බන්ධ ප්‍රමිතය මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. රයිට්? එතන මේ පැත්තේ ඉන්නවා විස්තරය. සාකෝ ඉන්න පුළුවන්, වාකෝ ඔයගොල්ලන්ගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක කවුද වර්ණීය කොටස් ඔයාලගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගණන සංචිතය, පොදු සංචිතය, රඳවාගත් ඉපැයුම්. මේ පැත්තේ එකතුව. රයිට්? එතකොට ඊගේ ශේෂය අපි ඔක්කොම දන්නවා. අපි මේකට ගලපන සංරචක කීපයක් තියෙනවා. කොටස් නිකුතුව. කොටස් නිකුතුව බලපාන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය කොටස් කියන තීරුවට. කොටස් නිකුතුවකදී මේක තමයි දිදුසටහන තමයි කොටස් නිකුත් කළාම අපිට මුදල් හම්බ වෙනවා. එතකොට මුදල් හෝ බැංකු හර දැනවෙන්නේ සාකෝ. එතකොට මේක ඇවිල්ලා හිමිකම් ස්වරූපේ, ප්‍රාර්ථන ස්වරූපේ ගිණුමක් නිසා අපි මේක ඇවිල්ලා බැර, ඒ කියන්නේ ඉහළ යෑම බැර, පහළ යෑම හර විදිහට තමයි සටහන. ඒක ප්‍රාර්ථන ගිණුමක් නෙමෙයි. ප්‍රාග්ධන ස්වරූපයේ ගිණුමක්. එතකොට කොටස් නිකුත් කළාම සාමාන්‍ය කොටස් ඉහළ යනවා. මේ කොටස් නිකුත් කරන්න පුළුවන් සංචිත උපයෝගී කරගෙන. එතකොට සංචිතය හර වෙලා බැන වෙන්නේ ඒ අදාළ සාමාන්‍ය කොටස් නිකුත් ගිණුම. ඊට අමතරව පොදු සංචිතයට මාරු කිරීම වෙන්න පුළුවන්. කියන්නේ රඳවාගත් ඉපැයුම් වලින් මේ පැත්තට මාරු කරන කොටසයි. ඒක රඳවාගත් ඉපැයුම් හර පොදු සංචිතය බැරි. ඊට අමතරව ලාභාංශ ගෙවීමක් සිද්ධ කරොත් ඒක බලපාන්නේ මොකටද? රඳවාගත් ඉපැයුම් වලට. යෝජිත ලාභාංශ වර්ණීය කොටස සඳහා යෝජිත ලාභාංශ රඳවාගත් ඉපැයුම් වලින් අඩු වුණත් සාමාන්‍ය කොටස සඳහා යෝජිත ලාභාංශ රඳවාගත් ඉපැයුම් වලට බලපාන්නේ නැහැ. ඒක අපි සටහනක් විදිහට තමයි දක්වන්නේ. එයි සාමාන්‍ය කොටස් හිමියන්ට අපි නිකුත් කරන සාමාන්‍ය කොටස් වල වටිනාකම සහ ඒ ප්‍රමාණය තීරණය කරන්නේ මහ සභා රැස්වීමේදී. ඒක අපි කියනවා AGM එකේදී එතනදී තමයි අධ්‍යක්ෂකවරුන් ඒක අනුමත කරන්නේ. ඒක නිසා ඒක සටහනක් විදිහට පමණයි අපි පවත්වන්නේ.
ප්‍රකාශ අපි රඳවාගත්තේ පැවුම් වලින් අඩු කරනවා. ඉතින් ඕක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය දකින්න පුළුවන් වෙන්නේ. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මහ ලොකු දෙයක් නෙවෙයි. මම ඊට කලින් නෝට් එක එවලා තියෙනවා. යම් දරුවෙක්ට මේ නෝට් එක එවලා හම්බෙලා නැත්නම් ඒ කියන්නේ LKS එක සම්බන්ධ නෝට් එක හම්බෙලා නැත්නම් මේ වල මේ ආකෘති මං ගහලා එවපු නෝට් එක හම්බෙලා නැත්නම් වහම අපේ ඇඩ්මින් වෙත හෝ අපේ සර්ට දන්වන්න නැත්නම් මට හරි කමන්නේ කියන්න මැසේජ් එකක් හරි දාලා අනිවාර්යෙන් එකේම. රයිට්. ඔය තමයි හිමිකම් වෙනස් වීම සම්බන්ධව මම අද කතා කරන්න ටික. හරි. ආදායම් බදු. ඔය ආදායම් බද්ද කියන එක කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඔක තමයි ටිකක් ළමයිට ලොකුවටම බලපාන්නේ. රයිට්. කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. මොකක්ද කොටස් දෙක? ආදායම් බදු. වර්ග දෙකයි. මොකක්ද? පෞද්ගලික ආදායම් බදු සහ सामूहिक आदायम राइट पौद्गलिक आदायम बदु सह सामूहिक आदायम बदु මෙතන පෞද්ගලික ආදායම් බදු කියලා කියන්නේ මෙහෙමයි. තනි පුද්ගල. ඔයාලට හම්බ වෙන්නේ ඒගොල්ලන්නේ accounts වල තනි පුද්ගල, හවුල් ව්‍යාපාර සහ සමාගම්. ඔය තුන් දෙනා ඉන්නේ. තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර සඳහා බදු ඒගොල්ලෝගේ පෞද්ගලික මුදලින් තමයි ගෙවන්නේ. එයාලගේ මුදලින් ගෙවන්නේ ඒ කියන්නේ මේ සමාවෙන ව්‍යාපාරයේ ලාභෙන්වත් ව්‍යාපාරයේ ලාභයෙන්වත් ගෙවන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක එයාට අදාළ ආදායම් බද්ද එයාගේ පෞද්ගලික මුදලින් තමයි ගෙවන්න ඕනේ. එයාගේ සල්ලි වලින් ගෙවන්නේ. ඒක එයාගේ පර්සනල් ටැක්ස් එකක්. හරිනේ. හවුල් ව්‍යාපාරවලත් එක් හවුල්කරුවන් එයාලගේ ලාභය මත හැම අවුරුද්දෙම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. ඒකත් ඒගොල්ලන්ගේ පර්සනල් ටැක්ස් එකක්. ඒක ව්‍යාපාරයෙන් ගෙවන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ ව්‍යාපාර දෙකටම නෛතික පුද්ගලභාවයක් නැහැ. පුද්ගලභාවයක් නැහැ. හරි. එතන මේකට බලපවත්වන සංකල්පය මොකද්ද? ව්‍යාපාර ඒකක සංකල්පය. පොඩ්ඩකින්. එතන මේගොල්ලන්ට නෛතික පුද්ගලභාවයක් නැති නිසා ව්‍යාපාරයේ ලාභයෙන්, ව්‍යාපාරයේ මුදලින්, ව්‍යාපාරයේ ලාභයෙන් ආදායම් බදු ගෙවන්නේ නැහැ. එයාලගේ පෞද්ගලික මුදලින් ගෙවන්න ඕනේ. යම්කිසි අවස්ථාවක වැරදිලා හරි ඒගොල්ලන්ට වර්ෂයට ගෙවිය යුතු බද්ද පෞද්ගලික ආදායම් බද්ද නැත්නම් ආදායම් බදු ප්‍රමාණය ව්‍යාපාරයේ මුදලින් ගෙවලා තියෙනවා නම් ව්‍යාපාරයේ සල්ලි වලින් ව්‍යාපාරයේ ලාභයෙන් ව්යාපාරයේ ලාභයෙන් ගෙවලා තියෙනවා නම් ඒකට අදාළ දිත්ත සටහන වෙන්නේ ගැනිලි හර බැල වෙන්නේ මොකද්ද? මුදල් හෝ බැංකු. බැංකු බැල. එතකොට යම් අයිතිකරුවෙක් යම් හවුල්කරුවෙක් එයාලගේ ආදායම් බදු පෞද්ගලික ආදායම් බදු ව්‍යාපාරයේ මුදලින් ගෙවුවා කියලා කියන්නේ එයාලා ගැනිලි කළා හා සමානයි. ඒකයි අර පෞද්ගලික ආදායම් බදු එක් හවුල් ව්‍යාපාරයක නම් ඒ හවුල්කරුවාගේ ජංගම ගිණුමේ හරට ගැනිල්ලක් ලෙස සටහන් කරන්නේ සහ තනි පුද්ගල ව්‍යාපාරයක නම් එයාගේ ප්‍රාග්ධනයෙන් ගැනිලි ලෙස අඩු කොල්ල දක්වන්නේ. මොකද ඒවා පෞද්ගලික ආදායම් බදු. ඒවා පෞද්ගලික බදු ව්‍යාපාරයේ මුදලින් ගෙවන්න බෑ. ගෙවුවොත් ගැනිලි විදිහට තමයි හඳුනා ගන්න ඕනේ. මේකට බලපවත්වන සංකල්පය තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. right okay. සාමූහික ආදායම් බදු කියලා කියන්නේ මේක අයිති වෙන්නේ සමාගම් වලට. සමාගම් වලට. එතකොට දැන් මෙන්න මෙහෙමයි. හැම අවුරුද්දෙම හැම වාර්තා කරන කාල පරිච්ඡේදයකම යම් සමාගමක් ලාභ උපයලා නම් මොනවාද? ලාභ උපයලා නම් ඒ ලාභ මත බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. යම් සමාගමක්
යම් වාර්තා කරන කාල පරිච්ඡේදයක් තුල ලාභ උපයලා නම් මේ ලාභය මත බදු ගෙවන්න ඕනේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. ඒ බද්දට අදාළ මුදල් ගන්නේ සමාගමේ ලාච්චුවෙන්. මුකේ ලාච්චුවෙන් සමාගමේ ලාච්චුවෙන්. તો සමාගමේ ලාච්චුවෙන් ආදායම් බදු ගෙවුවා කියන ගැණිලි ලෙස සටහන් කරන්නේ ඇයි ඒකට හේතුව මේගොල්ලන්ට නෛතික පුද්ගලභාවයක් තියෙනවා. නෛතික පුද්ගලභාවයක් ඒක නිසා සමාගමේ ලාච්චුවෙන් තමයි සමාගමේ බද්ද ගෙවන්නේ. සමාගමේ බද්ද සමාගමේ ලාච්චුවෙන් තමයි ගෙවන්න ඕනේ නෛතික පුද්ගලභාවයක් තියෙන නිසා. හරිනේ. එතකොට සෑම සමාගමක්ම සෑම කාර්තුවකදීම කාර්තුවට මාස කීයද? මාස 3යි. සෑම මාස 3කදීම සෑම කාර්තුවකදීම ඒගොල්ලෝ හදනවා ස්වතක්සේරු බද්දක්. මොකක්ද මේ කතාවේ තේරුම? ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ අවුරුද්දේ ඒගොල්ලෝ අවුරුද්දේ මුල ඒ කියන්නේ 2019 4යි මේ අවුරුද්ද පටන් ගන්නකොටම ඒගොල්ලෝ 2020 3.31 දිනට ලාභය මත බද්ද මෙච්චරක් වෙයි කියලා තක්සේරු කරනවා. 19 4.1 ඒගොල්ලෝ තක්සේරු කරනවා මේ අවුරුද්දේ අන්තිම වෙද්දී අපිට මෙන්න මෙච්චර ප්‍රොෆිට් එකක් එයි. මෙච්චර ප්‍රොෆිට් එකක් එයි. මේ ප්‍රොෆිට් එක මත අපිට ටැක්ස් ගෙවන්න වෙයි, බදු ගෙවන්න වෙයි මෙන්න මෙච්චරක් කියලා හිතලා තක්සේරු කරලා මේක ඇස්තමේන්තු කරලා හැම කාර්තුවෙන් කාර්තුවටම ඒගොල්ලෝ ටැක්ස් එක ගෙවනවා. කියන්නේ මේ ටැක්ස් එක මේ ලාභයට අදාළ ටැක්ස් එක අපි හිතමු 1000යි කියලා. අවුරුද්දටම අවුරුද්ද අවසානයේ අපිට ලැබෙන ලාභය අපි ඇස්තමේන්තු කරනවා මෙච්චරයි කියලා. ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්නකොට 19 4.1 මෙන්න මෙතන ඉඳන් අපි ඇස්තමේන්තු කරනවා 23.31ට ලාභේ. ඇස්තමේන්තු කරලා අපි බද්ද ඇස්තමේන්තු කරනවා 1200ක් කියලා. ඊට පස්සේ ඔය 1200 4න් බෙදනවා. 4න් බෙදන්නේ අවුරුද්දට කාර්තු 4ක් තියෙන නිසා එතකොට 300යි. 300 ගානේ හැම කාර්තුවක් අවසානයේදීම ඔහොම ගෙවාගෙන එනවා. එතකොට තමයි අර ගෙවූ බදු කියලා තියෙන්නේ අපේ සමහරක් අර ශේෂ පිරික්සුමේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අවුරුද්දේ ඇස්තමේන්තු කරනවා මෙච්චර බද්දක් අපිට ගෙවන්න වෙයි කියලා මෙන්න මෙච්චරක් ගෙවනවා. ගෙවලා දානවා. මෙන්න මේ අන්තිම කාර්තුව වෙද්දී ඒගොල්ලෝ බදු ගෙවලා තියෙනවා මුදලින් 900ක්. ඒක මොකක්ද වෙන්නේ? මුදල් බැර වෙනවා. මුදලින් නම් ගෙවුවේ මුදල් බැර, බැංකු නම් බැංකු බැර හර වෙනවා ආදායම් බදු ගිණුමට. ආදායම් බදු වියදම් ගිණුමට හර වෙනවා. මෙන්න මේ අන්තිම කාර්තුව අවසානයේ කියන්නේ 2023 තමයි මේ 4 වෙනි කාර්තුවේ අවසාන දවස. අන්න එදාට අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම අපි ප්‍රොෆිට් එක කීයද කියලා. ඇත්තටම අපි ප්‍රොෆිට් එක කීයද කියලා හොයාගන්න පුළුවන්. මේක ඇස්තමේන්තුවක්නේ. හිතමු 12000යි කියලා. බද්ද 10යි කියලා හිතන්නකෝ 1200යි. ඇත්තටම අපේ ප්‍රොෆිට් එක ආයි 15000යි. අපි ඇස්තමේන්තු කරා 12000කට. හැබැයි අපිට ඇත්තටම ආව 15000ක් ලාභේ. අපි මේකට 10%ක් ටැක්ස් ගෙවන්න ඕනේ කොච්චරද 1500. මේ වෙනකොටත් අපි මුදලින් බදු ගෙවලා තියෙනවා 900ක්. මේ 900ක් ගෙවලා තියෙනවා. හරිනේ? ඒ ඇවිල්ලා 1200ක් ඇස්තමේන්තු කරා 900ක් ගෙවුවා. හැබැයි අපි ඇත්තටම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 1500ක් ගෙවන්න ඕනේ. 1500 තව 600ක් ගෙවන්න ඕනේ. එතකොට ඔය ඇත්ත මේකනේ ඇත්ත සත්‍ය ආදායම් බද්ද මෙච්චරයිනේ. එතකොට මේ බද්දට අදාළ දිට සටහන මොකක්ද? ඔය ගෙවූ ආදායම් බදු බැර. ගෙවූ ආදායම් බදු ගිණුම බැර කරනවා 900ක්. ශේෂ පිරික්සුම ඒවා ගත්තොත් ගෙවූ ආදායම් බදු කියන හරට 900ක් දකින්න පුළුවන්. ඒ මේකේ දිට සටහන මොකද්ද? මුදල් බැර හර කරන්නේ ආදායම් බදු ගිණුම. එතකොට ගෙවූ ආදායම් බදු කියන ශේෂ පිරික්සුමේ හරට ඉන්න 900 එතනින් බැර කරනවා. උපජිත ආදායම් බදු දැන් අපිට කොච්චරක් ගෙවන්න තියෙනවද? අපි 900ක් ගෙවලා තියෙනවා. 1500ක් ගෙවිය යුතුයි. තව 600ක් අපි ගෙවන්න ඕනේ. හර කරන්නේ මොකද්ද? ආදායම් බදු. නැත්නම් අපි කියනවා ලාභ ගිණුම හර කරනවා 1500. තේරුණාද මන්ද මං කියපු එක? ඒ කියන්නේ අපි
මේ අවුරුද්දේ මුල වාර්තා කරන කාල පරිච්ඡේදයේදී මුල අපි ඇස්තමේන්තු කරනවා අපි ගෙවන්න ඕන බද්ද 1200යි කියලා එහෙම හිතලා අපි 900ක් මුදලින් ගෙවනවා. කාර්තුව ඒවා පැත්තකට දාන්නකො 900ක් ඔල්රෙඩි දැන් ගෙවලා තියෙන්නේ. හරිනේ. හැබැයි අන්තිම දවසේ ඇස්තමේන්තු කරාම අපිට තේරෙනවා 1500 මුදලින් ගෙවන්න ඕනේ කියලා. එතන මේක තමයි ආදායම් බද්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. ඔක ආදායම් බද්ද කියලා අපි ආදායම් ප්‍රකාශ 1500ක් ලෙස හඳුනා ගන්නවා. හරිනේ. ඊට පස්සේ අපි දැන් ඔච්චර ගෙවන්න ඕනේද? ඔල්රෙඩි 900 ගෙවලා තියෙන ප්‍රශ්නයක් නෑ. තම 600ක් මුදලින් ගෙවන්න ඕනේ. ඒක උපචිත ආදායම් බදු 600. හරි. ගෙවුම් ආදායම් බදු කියලා ශේෂ පිරික්සුමේ ඉන්න කෙනාව අයින් කරන්න ඕනේ. 900ක් ඒව සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න ති වැඩක් නෑනේ. අපි 1500 හඳුනාගත්තා. ඔය එකට අදාළ දිතු සටහන තමයි මම කිව්වේ. හිතන්න මෙහෙම අපි ඇස්තමේන්තු කරාට 1200කට ඇත්තටම මේ අවුරුද්දේ අපි ගෙවන්න ඕනේ බද්ද 600ක් වෙනවා. ඒ කියන්නේ ලාභේ 6000යි. අපි 12000කට ලාභේ එස්ටිමේට් කරා ඇත්තම ලාභේ 6000. ඒ කියන්නේ අපි 600යි මුදලින් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බදු ලෙස. ඒතර මේ බදු හර 600යි. දැන් අපි ඔල්රෙඩි 900ක් ගෙවලා තියෙන්නේ. මේ 900ක් අපි මුදලින් ගෙවලා. අය අපි හිතුවේ 1200ක 900ක් මුදලින් ගෙවලා. එතකොට අර ඉදිරියට කළ යුතු කොටස 300ක් ලෙස හඳුනා ගන්න ඕනේ. ඉදිරියට කළ බදු කියලා අපි පොත්වල 300ක් හඳුනා ගන්න ඕනේ. මෙයා ඉවත් කරලා දාන්න ඕනේ. හරිනේ? හරි. එතකොට මේක තමයි කතාව. right? එතකොට අපේ ඇත්තම බද්ද 600යි. හැබැයි අපි 900ක් මුදලින් ගෙවලා ඒ මුදලින් අපි කොච්චර වැඩිපුර ගෙවලාද? 300ක් වැඩිපුර ගෙවලා ඒක ඉදිරියට කළ බදු ලෙස හඳුනාගත යුතුයි. හරි. ඔය සමහර අවස්ථාවලදී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. කොහොම ප්‍රශ්නයක්ද? ඔය දැන් ඔය ඇවිල්ලා මම කතා කරේ ගෙවූ බදු වගේ තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී කොහොමද? නැත්නම් සාමාන්‍යයෙන් ආදායම් බදු වල දිට සටහන මොකද්ද? ආදායම් බදු හර ආදායම් ප්‍රකාශය බැර කරලා දාන උපචිත විදිහට. හැබැයි ගෙවූ බදු ආදායම් තියෙනවා නම් අපි වර්ෂයේ ආදායම් බද්ද හරියටම හඳුනාගෙන කොච්චරක් ගෙවලා තියෙනවද කියලා බලනවා. ඒකෙන් තවදුරටත් ගෙවන්න තියෙනවා නම් ඒ ගෙවිය යුතු කොටස උපචිත කියලා හඳුනා ගන්නවා. ඉදිරියට කරලා තියෙනවා නම් ඒ ඉදිරියට කළ කොටස ඉදිරියට ගෙවූ බදු ලෙස හඳුනා ගන්නවා. ඇතැම් අවස්ථාවලදී මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ශේෂ පරීක්ෂුමේ තියෙන බදු වෙන් කිරීමක්. බදු වෙන් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට බද්දක් වෙන් කරලා තියෙනවා මෙන්න මෙච්චරක් කියලා. 1300ක් කියලා හිතන්නකෝ. හැබැයි ඒ කියන්නේ ගිය අවුරුද්දේ වෙන් කරනවා 1300ක්. 1300ක් ඒගොල්ලෝ වෙන් කරනවා. හැබැයි ඇත්තට මේගොල්ලන්ට ගෙවන්න වෙලා තියෙන්නේ 1200යි. 100ක ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ 1300ක් මේගොල්ලෝ බදු ලෙස හඳුනාගෙන ගෙවන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම ගෙවන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ 1200යි. 1300 මේගොල්ලෝ වෙන් කරලා. හැබැයි ආදායම් බද්ද දෙපාර්තමේන්තුවෙන් කියනවා ඉතින් ඔයාලට 1300 වෙන් කරාට ගෙවන්න ඕනේ නැහැ. 1200 ගෙවන්න කියලා. එතන අපි කොච්චරක් වැඩිපුර වෙන් කළාද? 100ක් වැඩිපුර වෙන් කළා. ඒ වැඩිපුර වෙන් කරපු කොටස අපි හඳුනාගන්නේ මොකක් විදිහටද? අධිවෙන් කිරීමක් විදිහට. ඊළඟට මේ අවුරුද්දේ ආදායම් බද්ද තක්සේරු කරනවා 850ක් ලෙස. 850ක් ලෙස. ඒ දැන් මේ වෙනකොට අධිවෙන් කිරීමක් තියෙනවා 100ක. 100ක අධිවෙන් කිරීමක් තියෙනවා. ඇයි? ගිය අවුරුද්දේ 1300ක් විදිහට ඔල්රෙඩි වෙන් කරලා හැබැයි ඒගොල්ලෝ ඇත්තටම ගෙවන් ආදායම් බද්ද දෙපාර්තමේන්තුවෙන් කියනවා ඔයගොල්ලෝ ඇත්තටම ගෙවන්න ඕනේ 1200 කියලා. අර වැඩිපුර වෙන් කරපු කොටස අධිවෙන් කිරීමක් ලෙස හඳුනාගෙන එයාව මේ 850න් අඩු කරලා මේ අවුරුද්දේ ආදායම් බද්ද ලෙස හඳුනාගන්නේ 750යි. හරිනේ? හිතන්නකෝ මෙහෙම ගිය අවුරුද්දේ 1300ක් වෙන් කරලා මේ අවුරුද්දේ ඇත්තටම 1400ක් ගෙවන්න වෙනවා. අපි 1300 වෙන් කරේ ආදායම් බද්ද දෙපාර්තමේන්තුවෙන් කියන අයිසි තමුසලට පිසු තමුසල 1400ක් ගෙවන්න ඕනේ කියලා. ඒගොල්ලෝ අපි අඩුවෙන් තමයි වෙන් කරලා තියෙන ඌණ වෙන් කිරීම. එතකොට මේ අවුරුද්දේ බද්ද තක්සේරු කරනවා අපේ ලාභ මත 850යි කියලා. හැබැයි 850 නෙමෙයි ඇත්තම ලාභේ. ඇයි? ඇත්තම බද්ද. ඇයි?
අපි ගිය අවුරුද්දට වෙන් කරලා තියෙන අඩුවේ ඒ කොටසක් මේ අවුරුද්දේ අපිට ගෙවන්න වෙනවා. එහෙනම් කොච්චරක් අපි මේව කරනවද? 100ක් මේකට එකතු කරන්න ඕනේ. ඒ ඌණ වෙන් කිරීම 100ක් එකතු කළා 950ක් තමයි අපේ ව්‍යාපාරයේ බද්ධ ලෙස අපි හඳුනාගන්නේ. right? ඒතර ඕක තමයි ආදායම් බදු සම්බන්ධව අපිට කතා කරන්න තියෙන දීර්ඝතම සාකච්ඡාව. හරි. මම හිතනවා මේ ටික හොඳටම තේරෙන්න ඇති කියලා. ඕක තමයි ආදායම් බදු සම්බන්ධව. ආදායම් බදු තවදුරටත් දන්නේ නැත්නම් ආයෙමත් අහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආදායම් බදු වල තියෙන උපරිම ටික ඕක. එතකොට පෞද්ගලික ආදායම් බද්දක් මුදලින් ගෙවලා තිනවා නම් ගැණි ලෙස හඳුනා ගන්න ඕනේ. මෙතන නම් ව්‍යාපාරයේ කාලච්ඡේදය හරියටම ආදායම් බද්ද හඳුනගෙන ඉදිරියට සහ උපචිත ගෙවීම් ටික වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. ඉදිරියට ගෙවලා නම් ඒක වත්කමක් ලෙස, ජංගම වත්කමක් ලෙස, උපචිත නම් ජංගම වගකීමක් ලෙස හඳුනා ගන්න ඕනේ. ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට වෙන් කරලා මොකක් හරි බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දෙන් වෙන් කරලා 1300ක් කියලා. හැබැයි ඒගොල්ලෝ ආදායම් බද්ද දෙපාර්තමේන්තුවෙන් charge කරලා තියෙන්නේ මෙච්චර ප්‍රමාණයක් නම් ඒ කොටසින් අධි හෝ ඌණ ප්‍රමාණය හඳුනාගෙන ඒ අධි හෝ ඌණ ගැළපිල්ල ගලපන්න ඕනේ මෙවර ආදායම් බද්දට. ආදායම් ප්‍රකාශය පෙන්වන ආදායම් බද්ද කොටසක තමයි ඒ අධි හෝ ඌණ වෙන් කිරීම අපි ගලපන්න ඕනේ. ඉතින් ওই ටික තමයි ආදායම් බද්ද සම්බන්ධව කතා කරන්න තියෙන උපරිම ටික. ඉතින් බොහොමත් ස්තුතියි දැන්දිලා ඉන්නවට මම හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඕන වෙලාවක මට යොමු කරන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී ඒ වෙලාවෙන් මට රෙස්පොන්ස් කරන්න බැරි වෙන්න පුළුවන් මොකද ටිකක් බිසි නිසා. හැබැයි අනිකුත් සෑම වෙලාවකදීම මට පුළුවන් හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට අවශ්‍ය ගැටලු මම නිරාකරණය කරන්න සැදී පැහැදී සිටිනවා. Okay, right. Thank you.